समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से उट्ठानवतो सतिमतो शुचिकम्मस्स निसम्मकारिणो संयतस्स च धम्मजीविनो अप्रमत्तस्स यशोभिवर्धति। හොඳයි සදහවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද හැමදෙනාම මේ නිවසට එක රාශී වෙලා මේ බලාපොරොත්තු වෙන්නේ මේක සම්දිනකට පෙර අභාවයට පත්වන කේම් පොඩි අම්මා ආදරණීය මෑණියන් සිහිපත් කරලා ඒ ඥාතිවරිය අනුස්මරණය කරලා එතුමියගේ ගුණයන් සිහිපත් කරලා ඒ අම්මට සිදු කරන කළගුණ සැලකීමේ මහා පින්කමක් විදිහටයි මේ සවස් යාමේ මහා සංඝ රත්නයේ මේ නිවසට වැඩමවාගෙන මේ පිරිස එක රාශී වෙලා හැම දිනම අද රාත්‍රියෙන් ආරම්භ කරන්නේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා මේ පින්කම හෙට දහවල් සංඝගත දක්ෂිනාවක් පිරිනමන්න බලාපොරොත්තු වෙනවා. එනිසා දැන් මේ අපි බලාපොරොත්තු වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුළින් අපේ ජීවිතය කොහොමද පෝෂණය කරගන්නේ, අපේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ, අපේ ජීවිතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න කියන කාරණාව තමයි අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපිට සිහිපත් කරා දරුවෝ 12 දෙනෙකුගේ අම්මා කෙනෙක් විදිහට, වීර මාතාවක් විදිහට විශාල දරු පිරිසක් සමාජගත කරලා ඒ අම්මා මේ විදිහට සමුගන්නේ මේ ලෝකයෙන්. දරුවන්ට ඒ අම්මා මොනතරම්නම් මේ ලෝකෙට දරුවෝ දායාද කරන්න වෙහෙසක් ගන්න ඇද්ද, කැපකිරීමක් කරන්න ඇද්ද, තමන්ගේ මුළු ජීවිතේ මේ වෙනුවෙන් පූජා කරන්න ඇද්ද, මොනතරම් වටිනා පරිත්‍යාගයක් දේ අම්මා කරලා තියෙන්නේ කියන කාරණාව සිහිපත් කරගන්න ඕනේ කාරණාවක්. වර්තමාන ලෝකේ අපි දන්නවා දරුවෙක් දෙන්නෙක් හදන දෙමව්පිය මොනතරම්නම් වෙහෙසෙනවද, මහන්සි වෙනවද. නමුත් ඒ අම්මා දරුවෝ 12 දෙනෙකුගේ අම්මා කෙනෙක් විදිහටයි මේ සමාජයෙන් සමුගන්නේ. ඒක ලොකු ආදර්ශයක්. ඉතින් ඒ නිසා අම්මා කෙනෙකුගේ ගුණයන් අපිට කවදාවත් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි කතමේ සම්ද්වින්නම් මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට කවදාවත් ඒ දෙන්න අපිට කරපු පරිත්‍යාගයේ උපකාරයට නැවත ප්‍රතිඋපකාර දක්වලා ඉවර කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අම්මයි තාත්තයි. කවුරු හරි අපිට උපකාරයක් කරාම ඒකට නැවත ප්‍රතිඋපකාර දක්වලා ඒ නයින් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි අම්මයි තාත්තයි දරුවන්ට කරන පරිත්‍යාගයට, ඒ කරපු දායාදයට කවදාවත් ප්‍රතිඋපකාර දක්වලා ඒ නයින් නිදහස් වෙන්න බෑ මේ ලෝකෙ.
නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අම්මයි තාත්තයි නිවන් දක්වලා සංසාරයෙන් එතර කරවන්න ඕන. පුහුදුන් මිනිස්සු හැටියට අපිට එච්චර දුරක් ඒ කටයුතු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නමුත් ඒ අම්මා අභාවයටපත් වෙන වෙලාවේ දැන් දරුවෝ හැටියට සිද්ධ කරන්න පුළුවන් මේ වගේ දාන ධර්ම ආදී පින්දහම් සිද්ධ කරලා පින් දෙන එකයි. අන්නේ උතුම් කළගුණ සැලකීමයි අද මේ දරුවෝ ඥාති හිතයිසි දරුමුණ පුරන් ආදී හැම දෙනෙක්ම එකතු වෙලා සිද්ධ කරන්නේ. ඒ නිසා අපි මේ හෝරාව සිද්ධ කරන්නේ බණ ටිකක් අහනවා කියන සිතවිල්ලෙන් තමයි අපි මේකට යොමු වෙලා ඉන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතේ මොනතරම්නම් වැදගත් අවස්ථාවල් තියෙනවද හැම කෙනෙකුටම නේද? තමන්ගේ ජීවිතවල කොච්චරනම් වටිනා වැදගත් අවස්ථාවල් තියෙනවද තමන්ගේ ජීවිතේ? හැබැයි මතක් කරගන්න මේ තමයි තමන්ගේ ජීවිතේ ගෙවෙන වටිනාම වෙලාව. ඒකට හේතුව තමයි තමන් කොච්චර දේවල් මේ ජීවිතේ ජීවත් වෙන කාලේ කරනවද කියලා මතක් කරන්න බලන්න. ලදරු වයස ගෙවෙනවා. ඉගෙන ගන්න මොනතරම් මහන්සි වෙනවද? ඊට පස්සේ රැකී ආරක්ෂා කරනවා. ආවාහ විවාහ කටයුතු ඇති කරගන්නවා. දරුවෝ හදනවා. දරුවෝ වෙනුවෙන් කොච්චර දේවල් කටයුතු කරනවද? ගෙවල් දොරවල් හදා ගන්නවා. ගෙවල් දොරවල් වල වැඩ කටයුතු කොච්චරනම් කරනවද? ඒ හැම භෞතික දෙයක්ම පින්වතුනි මේ ලෝකේ පැවැත්මට විතරයි හේතු වෙන්නේ. ඒකෙන් Tamanට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ Tamanගේ සංසාර ගමනට. දැන් මතක් කරගන්න ඔය අම්මලාට හරි මෙතන ඉන්න ඕනම කෙනෙකුට හරි යම් ගත වෙච්ච වයස් මට්ටමක් තියෙනවනේ. ගෙවපු ආයුෂ කාල සීමාවක්. අවුරුදු 70ක් හරි 50ක් හරි 20ක් හරි. එතකොට මේ වයස් සීමාව තුළ Taman කොච්චර දේවල් කරන්නද? හැම දෙයකම ඉඳන් තමන්ගේ රෙදි ටික හොද ගන්න එකේ ඉඳන් කැම ටික කන එකේ ඉඳන් කොච්චර වැඩ කරන්නද? ඒ කරපු කිසිම වැඩක් තමන්ට අරගෙන යන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා අරගෙන යන්න බෑ. ඒවා මේ ජීවිතේ එදිනෙදා පැවැත්මට විතරයි හේතු වෙන්නේ. ඒවත් එහෙනම් තමන්ට කියලා කරගත්තු දේවල් නෙවෙයි. දැන් බලන්න කොච්චර පුහු දේවල්ද කියලා. ඒවා තමන්ට කියලා කරගත්තු දේවල් නෙවෙයි. එහෙනම් තමන්ට කියලා මොනවද කරගන්න පුළුවන්? මෙන්න මේ ජීවෙන හෝරාවේදී සිද්ධ වෙන පින තමයි මේ පැයේදී තමයි තමන්ට කියලා දෙයක් හැම කෙනෙක්ම කරගන්නේ. ඒ නිසා කවුරුත් සතුටු වෙන්න එපා. මම මෙච්චර දේවල් ජීවිතේ කරලා තිනවා. මට මෙච්චර දේවල් තියෙනවා. මම මෙහෙම දේවල් කරලා තියෙනවා කියලා සතුටු වෙන්න බෑ මිනිස්සුන්ට මේ ලෝකේ. ඇයි මැරෙන තප්පරෙන් ඒ හැම දෙයක්ම අවලංගු වෙනවා. ඒවා හැම දෙයක්ම බාහිර ආටෝපන සැරසිලි විතරයි ජීවිතේ. කිසිම දෙයක් සංසාර ගමනේ යහපතට ඒවා හේතු වෙන්නේ නැහැ. කෙනෙක් මේ ලෝකෙ කොච්චර දරුවෝ හැදුවත්, කොච්චර ගෙවල් දොරවල් හැදුවත්, කොච්චර දෙවුණු වුණත් එක ඇහි පිල්ලෙන් ඒ හැම දෙයක්ම අවලංගු වෙනවා. එහෙනම් Tamanට කියලා කරගන්නේ මේ පැයේදී අහන බණ ටිකෙන් රැස් වෙන පින විතරයි. මැරෙන තප්පරේදී පිහිටට තියෙන්නේ අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මැරුණට පස්සේ මේ වගේ අපිට උපකාරයට කවුරුත් නැහැ, සහයෝගයට කවුරුත් නැහැ. මේ ජීවිතේ නම් අපිට සහකාරියක් ඉන්න පුළුවන් නේ. දරුවෝ ඉන්න පුළුවන්, දෙමව්පියෝ ඉන්න පුළුවන්, සහෝදරයෝ ඉන්න පුළුවන්. හැබැයි මැරෙන තප්පරෙන් පස්සේ අපිට කවුරුත් නැහැ. මේ ලෝකේ දෙන්නේ අත්වල බැඳගෙන හෙලකට පැනලා මැරුණා. සසර කියන්නේ එකට යන ගමනක් එහෙම නෙවෙයි. එහෙම එකට යන්න බෑ සසර කියන එක. මේ ලෝකේ සංසාරي කියන එක හැම කෙනෙක්ම තනියමයි යන්නේ. තනියම කියන්නේ තනියමවත් නෙවෙයි. තව එක දෙයක් සමග ඒ තමයි කර්මය කියන එක. බුදුහාමුදුරුවෝ එක තැනක පැහැදිලි කරනවා කම්මස්ස කෝම්මේ කම්ම පටිසරණෝ කම්ම බන්දු. මේ ලෝකේ හැම සත්වයකටම ඉන්න නෑයේ පිළිසරණක් පිහිටක් තියෙනවා.
ඒ තමයි කරගන්න කර්මය. මේ ජීවිතේ නම් අපිට නෑදෑයෝ ඉන්නවා, පිළිසරණට පිහිටට ඉන්නවා. හැබැයි සසරේදී කරගන්න පිනක් විතරමයි තමන්ගේ පිහිටට ඉන්නේ. මේ සසර කියන එක හරියම භයානකයි. මේ ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙළන එකවත් හරියටම විශ්වාස නැහැ. මැරෙන්න පුළුවන් අපි වුණම කෙනෙක්. මැරිලා දෙවැනි ආත්මේ තමන්ගේම ශරීරයේ පණුවෙක් වෙලා ඉපදෙන්න උනත් සසරේ පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් මේ සසරට අනුභවී. එහෙමයි මේ සසර. ඉතින් ඒක හරිය භයානක දෙයක්. මේ ලෝකෙ ඉපදෙන සත්තු කොච්චරද කියලා අපිට හිතා ගන්නවත් බෑ. එක වතුර ටිකක් පස් පිටක් අතට ගත්තත් ඒකෙත් නොපෙනෙන සත්තු කොච්චරනම් ඉන්නවද? මේ ජීවත් වෙන අපේ හැම මතු පිටක් ජීවත් වෙන සත්තු කොච්චර ඉන්නවද? අන්වීක්ෂයකින් බැලුවාම එහෙට මෙහෙට දුවන සත්තු කොච්චර ඉන්නවද මේ හැම මතු පිටක්? මේ හැම දෙයක් මතු පිටම කොච්චරනම් සත්වයෝ ඉන්නවද මේ ලෝකේ? ඒ හැම සතෙක්ම ඔබත් මමත් වගේ පෙර ජාතිවල මිනිස්සු වෙලා බොහොම ලස්සනට ජීවත් වෙච්ච අය. බොහොම ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන හිටපු අය. ලස්සන ශරීරයක් රූසපුවක් තිබිච්ච අය වෙන්න ඇති. මේ බිත්තියක ඉන්න හෝනෙක් මැස්සෙක් මදුරුවෙක් ගත්තා සමහර විට පෙර ජීවිතයක රටක් රාජ්‍යයක් පාලනය කරපු කෙනෙක් වෙන්න ඇති. සසර කියන්නේ එච්චරටම අතීතයේ හිමක් කොනක් නැති දුර ගමනක්. යා යුතු ගමනක් අන්න ඒ වගේ. ඒ නිසා මේ ලැබපු తాවකාලික සුළු මොහොතක් මේ ජීවිතය කියන්නේ ලැබිච්ච සුළු මොහොතක්. මේක ලැබිලා තියෙන්නේ හැබැයි නිකන් නෙවෙයි. පෙර සංසාරේ රැස් කරපු පිනෙන් මේක ලැබිලා තියෙන්නේ. මේක කවුරුත් තෑග්ගක් විදිහට දීපු එකක් නෙවෙයි. තමන්ගේ මහන්සියෙන් ලැබපු ජීවිතයක් මේක. එහෙනම් මේක ඕපපාතිකව පහළ වෙච්ච ජීවිතයක් නෙවෙයි. තමන් පෙර සංසාරේ බුද්ධ ශාසන උදෙසා කරපු මල් පහන් දීපු පූජා කරපු ධම් පින්කම් මේ හැම දෙයකින්ම රැස් වෙච්ච පින් ඔක්කොම වියදම් කරලා ගත්ත ජීවිතයක් මේක. මනුස්ස ලෝකේ හැමදාම ඉපදෙන එක දුර්ලභ නැහැ. දැන් බුදු කෙනෙක් ලෝකේ නැති කාලේ බුද්ධ ධර්මයක් ලෝකේ නැති කාලේ ඒකට කියනවා අපි අබුද්ධෝත්පාද කාලේ කියලා. ඒ කාලේ මනුස්ස ලෝකෙ ඉපදෙන එක එච්චර දුර්ලභ නෑ. මිනිස් ලෝකෙ තියෙන ඒ කාලේ කලි යුගය. ඒ කියන්නේ බුද්ධ ධර්මයක් නැති මිත්‍යා දෘෂ්ටියක් ලෝකෙ තියෙන. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් උගන්වන්නේ අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ. ගුණ ධර්ම කියලා දෙයක් ලෝකෙ නැහැ. මෙලොවක් පරලොවක් කියලා දෙයක් නැහැ. කරන කර්මයේ විපාක නැහැ කියන භයානක දෘෂ්ටි උගන්වන්නේ බුදු දහම ලෝකෙ නැති කාලේ. අපි ඒ කාලේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් අපි දන්නේ නැති මේවා වැළඳ ගන්නවා. ඒවට අහු වෙනවා. එච්චර දුර යන්න ඕනේ නැහැ. බුද්ධ ශාසනය තියෙන කාලෙත් අපි මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙනවා. බුද්ධ ශාසනය නැති කාලේ කවර කතාවද? මෙච්චර ධර්මයේ බුද්ධ රත්නය සංඝ රත්නය ජීවමාන තියෙන වෙලාවේ අපි කොච්චරනම් දෙවියෝ පස්සේ යනවද? කොච්චර මල පෙරේතයෝ පස්සේ යනවද මේ ලෝකේ? කොච්චරනම් විවිධ අන්ධ මායාවල් පස්සේ යනවද? බුද්ධ ශාසනයක් ලෝකේ නැති කාලේ කොච්චරනම් ඒව පස්සේ යයිද? කොච්චරනම් ඒව පස්සේ ගිහිල්ලා වැරදිලා සංසාරේ සතර මහා අපායට වැටෙයිද අපි? සසර කියන්නේ ඒකට. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ තියෙන වෙලාවේ මනුෂ්‍ය සම්පත්තියක් ලැබුවා නම් ඒකෙන් නියම ප්‍රයෝජනෙ ගන්න තම තමන් උත්සාහ ගන්න ඕනේ. දැන් ඔයාලට හිතෙනවා ඇති. ඉතින් කොහොමද එහෙම නියම ප්‍රයෝජනෙ ගන්නෙ? අපිට නිවන් දකින්න තේරෙන්නේ නැහැනේ. අපිට හරියට මේ වගේ වෙලාවකුත් නැහැනේ යෙදෙන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් ඔළුවට එනවනේ අපිට. ඒවට අපිට සාකච්ඡා කරමු මේ ජීවිතේ එහෙමනම් අපි කොහොමද මේ ජීවිතේ පෝෂණය කරගන්නේ කියලා. අපි කරන්න ඕනේ මොනවද සාමාන්‍යයෙන් කියලා. හැමෝම ප්‍රාර්ථනයක් ඇති කරගන්න තමන්ගේ ජීවිතේ. සසරෙන් එතර වෙන හැටි. දැන් මේ ජීවිතේ අපි බුදුහාමුදුරුවෝ ස්වල්ප දුකක් එහෙම විඳලා නෙවෙයි ওই බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. මේ ලෝකේ
යම් සත්වයක් ඉන්නවා නම් දැන් යම් සත්වයක් ඉන්නවා කියපුවාම තමන්ගේ ඔළුවට එන්න ඕනේ මේ ලෝකේ හැම සත්වෙම. ඒ කියන්නේ මේ සක්වලේ විතරක් නෙවෙයි පිට සක්වලවල් වල දැන් අපේ බුදුදහමේ උගන්වනවා මිනිස් ලෝක තියෙන්නේ මේක විතරක් නෙවෙයි. මේ හිස් අවකාශයේ සක්වලවල් අනන්තව තියෙනවා. ඒක සක්වලකට හතර මහා අපායත්, මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්, ඒ වගේම බ්‍රහ්ම ලෝක ටිකක් කියන තල 31ක් අයිති වෙනවා. ඒ තල 31ට එක ඉරකුත් එක හඳකුත් තියෙනවා. ඒකට කියනවා එක සක්වලක් කියලා. ඒ සක්වල ඇතුලේ ලෝක 31ක් තියෙනවා. මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝක ටික, අපායවල ලෝක ටික, දිව්‍ය ලෝක ටික. එතකොට දැන් හිතින් මවා ගන්න ඒ සක්වලට ඉරකුයි හඳකුයි තියෙනවා. ඒකේ ලෝක 31ක් තියෙනවා. මනුස්ස ලෝකයේ ඇතුළේ. මේ වගේ සක්වලවල් මේ හිස් අවකාශේ අනන්තව තියෙනවා. ඒවා කෙලවරක් නැහැ කියනවා. බුදු ඇසින් බලලවත් කෙලවරක් ගණනක් වෙනුනේ නැහැ. ඒ තරමට අචින්තියයි. බුදුහාමුදුරේ සූත්‍රයේ උගන්වනවා ඒව ගැන වැඩි හිතන්න එපා කියලා. ඒ කියන්නේ හිතන කෙනෙක් සිහි විකල් වෙනවා, උන්මාදයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. ඒ තරම් කෙලවරක් නැති කරුණ. අචින්ත්‍ය කරුණු කියලා ඒවට කියන්නේ. ඉමක් කොනක් හොයන්න එපා කියන කරුණු ගණේටයි ඒ වයිති වෙන්නේ. දැන් මම මේ කියන්න ලෑස්ති ඒ සක්වලවල් වල කොච්චර ලෝක තිබුණා, කොච්චර සක්වලවල් වල තිබුණත් ඒ සක්වලවල් වල බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒවට කියන්නේ අබුද්ධෝත්පාද සක්වලවල්. බුද්ධ ශූන්‍ය සක්වලවල්. කවදාවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. සක්වලවල් කෝටි ලක්ෂයකින් එහා තව බුදු කෙනෙක් පහළ වෙන්න පුළුවන්. ඒකත් සිද්ධ වෙන්නේ ලෝකේ දුර්ලභ කාලයකදී. එහෙමනම් මේ සක්වලේ තමයි මේ බුදුවරු පහළ වෙන්නේ. පිට සක්වලවල් වල බුදුවරු පහළ වෙලා මේ වෙලාවේ නැහැ. දැන් ඔයාලා හිතන්න පිට සක්වලවල් කොච්චරකින් බේරිලාද තමන් මේ මනුස්ස සම්පත්තිය ලබලා ඉන්නේ. කොච්චරනම් අපි තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්න තිබ්බද? කොච්චරනම් ඇහැට පේන්නේ නැති සතෙක් වෙලා ඉපදෙන්න තිබ්බද? ඒ ಜಾති වල විඳින දුක හැම සතෙක්ම මරණ බියෙන් ජීවත් වෙන්නේ හැම තප්පරයකමයි තව සතෙක් ඇවිල්ලා ගොදුරු කරගන්නවා. අමුවේ කෑලි වලට කඩාගෙන කනවා. ඒ දුක ඔබත් මමත් පෙර සංසාරේ කොච්චරනම් තිරිසන් ಜಾති වල ඉපදී අටමහා නරක වල ඉපදී මේ සංසාරේ පහු කරන්න ඇතිද? ඒ නිසා අපේ බුදුහාමුදුරුවෝ ඔය කියන හැම සක්වලකම හැම සත්වයක් වෙනුවෙන්ම මේ සංසාරේ වෙනම පාරමිතා පුරලා තියෙනවා. ඇස් ඉස්මස් ලේ දන් දීලා තියෙනවා අප්‍රමාණව මේ සංසාරේ. ඇස් දන් දෙන ඒවා කොච්චරනම් ಜಾතිවල කරන්න ඇද්ද? ලේ දන් දෙන ඒවා, ශරීරයේ දන් දෙන ඒවා, දාන පාරමිතාව, නික්මීමේ පාරමිතාව, ගිහිගෙයින් උපේක්ෂා පාරමිතාව, ඉවසීමේ පාරමිතාව, පාරමිතා 10ක් මේ සංසාරේ හිතා ගන්න බැරි කාලයක පාරමිතා පුරලා යොයි බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. ඒ බුද්ධත්වයට පත් උනේ ඔබෙත් මගෙත් මේ ඉපදීමේ කියන දුක නැති කරන්න. ඉපදීම කියන එක දුකක්. ඒ දුක නැති කරන්නයි ලෝකෙ බුදුරු පහළ වෙන්නේ අපි කෙරෙහි අනුකම්පාවෙන්. නැත්නම් උන්වහන්සේට පෙර බුද්ධ ශාසන ගානක්, ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශාසන ගානක් ඔය පාරමිතා පුරන කාලේ හම්බ වෙනවා. ඒ වගේදී ඕනනම් හතරපද ගාථාවක් අහලා නිවන් දකින්නත් පුළුවන්. එහෙම කරන්නේ නැතිව තමන්ට එහෙම නිවන් දකින්න එක එපා කියලා තමන්ම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මේ සංසාරේ විඳපු දුක කවදාවත් කිසිම කෙනෙකුට කියලා ඉවර කරන්න බැරි දුකක් එහෙම නෙවෙයි. කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් එහෙම බුදුහාමුදුරුවෝ පහළ වෙලා අපිට මේ ධර්මයේ දීලා තියෙනවනේ. ඉතින් දැන් අපි කල්පනා කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් මේ සංසාරේ කොච්චර ඇස් දන් දෙන්න ඇද්ද? හැම කෙනෙක්ම හිතන්න පුළුවන්. මං වෙනුවෙන් බුදුහාමුදුරුවෝ පෙර සංසාරේ ඇස් දෙක ගලවලා අමුවේ දන් දීපු වාර කොච්චරනම් ඇද්ද? කොච්චරනම් බඩගින්න ඉන්න සත්තුන්ට පැනලා ආහාරයක් වෙන්න ඇද්ද? ඇස් දෙක දන් දෙනවා කිව්වට ලෙහෙසි නෑ. ඒක සිවි ජාතකයේ කියවලා බලන්න එකපාරක ඇස් දෙක දන් දෙනකොට එන වේදනාව. සමහර ජාතිවල
ඇස් දෙක දන් දීලා කාටවත් කරදරයක් වෙයි කියලා කැලේට වනයේට ගිහිල්ලා අන්ධ වෙලා ගස්වල හැප්පි පාර හොයාගෙන ආහාරයක් පානයක් නැතිව මැරිලා ගියපු වාර සංසාරේ මහ පොළොවේ වැලි කැට ගානට වඩා වැඩි. එහෙම જાති කොච්චරනම් අපේ බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් පහු කරන්න ඇද්ද? හැබැයි දැන් කල්පනා කරන්න උන්වහන්සේ එච්චර දුකක් වින්දේ ඔබත් මමත් මේ සංසාරේ ඉපදී විඳින දුක නැති කරන්න. හැබැයි මං වෙනුවෙන් එහෙම දුක නැති කරන්න මොකොත් මහන්සියක් අරගෙන තියෙනවද මේ ජීවිතේ කියලා කල්පනා කරලා බලන්න. සමහර විට සමහර කෙනෙකුට ලැජ්ජා හිතෙන්න වෙයි. මගේ සංසාරේ මගේ දුක නැති කරන්න බුදුහාමුදුරුවෝ මහන්සි වුණාට මං මහන්සි වෙලා තියෙනවද කියලා කල්පනා කරොත් හරි දුකටපත් වෙන්න පුළුවන් කාරණයක් ඒක. සමහර විට තමන්ගේ දුක නැති කරගන්න එක විනාඩි 5ක් මේ ජීවිතේ භාවනාවක් කරපු නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. එක විනාඩි 15ක් සීලයක් රැකපු කෙනෙක් නැති වෙන්නත් පුළුවන් සමහර විටක. ඒක බුදුහාමුදුරුවෝ මේ ජීවිතේ ඉපදීම දුකක් කියලා කිව්වේ ඇයි කියලා අපි කල්පනා කරමු. දැන් අපිට නම් මේ සමාජයේ දුකයි කිව්වහම ඔළුවට එන්නේ අනේ සල්ලි නැති හින්දා. අනේ නැති බැරිකම හින්දානේ දුක කියලා. ඒක නෙවෙයි දුක. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීපු දුක දුප්පත් පොහොසත් තිරිසන් මිනිස් දිව්‍ය බ්‍රහ්ම ඒ වගේම ලස්සන අවලස්සන මේ ලෝකේ හැම කෙනෙකුටම පොදු දුකක්. අපි බලමු ඒක මොන වගේ දුකක්ද කියලා. දැන් මේ ලෝකේ හැම දුකටම මුල් වෙන දුක හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඉපදීම. ඉපදීම තමයි මේ ලෝකේ පළවෙනි දුක. ඉපදිච්ච කෙනෙක් අනිවාර්යෙන් මම මෙන්න මේ කියන කාරණාවලට ගොදුරු වෙනවා. ඒකෙන් බේරිලා ඉන්න බෑ. මොනවද පළවෙනි එක? ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක. මේ ලෝකේ ලෙඩ වෙන එක දුකක්. දැන් හිතන්න තමන් අනිවාර්යෙන් දවසක ලෙඩ වෙලා නහයෙන් කටින් බට දාලා ඉස්පිරිතාලේ ඇඳගෙන වෙලා ඉන්න වෙන දවසක් සමහර විට හැමෝටම එන්න පුළුවන් ජීවිතේ. ඒකට සල්ලි තියනවා කියලා දුප්පත් පොහොසත් කියලා ભેදයක් නැහැ. මේ ඉන්න මම මේ කතා කරන මම ඊළඟ තප්පරේ ඊළඟ විනාඩියේ ඊළඟ දවසේ මහා දරුණු රෝගයකට ගොදුරු වෙන්න පුළුවන්. ඒක තමයි සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය. සංස්කාර ධර්මයන් කියලා කියන්නේ මේ ලෝකෙ මේ ඇහැට පේන හැම දෙයක්ම පණ ඇති පණ නැති. ඒවා හැම වෙලාවෙම වෙනස් වෙනවා, පරණ වෙනවා, පළුදු වෙනවා, විනාශයට යනවා. කොච්චර ඒවා වේගෙන් විනාශයට යනවද කිව්වොත් මේ ලස්සන ජාතක කතාවක් අපිට මතක් වෙනවා ජවනහංස ජාතකය කියලා. ඒ ජාතකයේදී කියනවා මේ ලෝකේ හැම දෙයක්ම පරණ වෙන වෙනස් වෙන වේගය. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ එක ආත්මික පුතාල කොහෙද ඇවිදින්නේ? එහෙමනොත් මම මේ කතා කරන එකෙන් ප්‍රතිඵලයක් නැති වෙනවා. දැන් මමත් මෙතන ඇවිල්ලා විනාඩි 15ක් ඉස්සම් මටත් මොනවා හරි කියලාම නැගිටලා යන්න පුළුවන්. හැබැයි මමත් මේ දවල් වරුවම පිළිවිනේ උගන්වලා උගුර රිදෙනකම් කෑ ගහලා මේ මොනවා හරි ටිකක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ ඔයාලගේ යහපතට. නැත්නම් මටත් මොනවා හරි කියලා නැගිටලා යන්න පුළුවන්. ඔයාලා හිත මෙහෙට යනකොට සමහර විට අවධානය වෙනස් වෙනකොට ඒකෙන් රැස් වෙන පව මං හිතන්නේ මේකෙන් වෙන පවක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒක මහා දරුණු පවක්. ඒක බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට හෙළි කරලා දීපු ධර්මය තව කෙනෙක් වචනයක් හරි අහන්න ලැබෙන අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. මෙයාලට පුංචි ළමයි ඒ වුණාට ඇවිදින්න එපා. බණ ඉවර වෙනකන් චුට්ටක් ඉන්න. එතකොට මම කියපු මේ ජවනහංස ජාතකේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදෙන්නේ හංසයෙක් වෙලා. ඒ හංසයාට නම ලැබෙන්නේ ජවනහංසයා කියලා. ඒකට හේතුව තමයි ඒ හංසයාගේ වේගයට සමාන කරන්න පුළුවන් වේගයක් මේ ලෝකෙ තිබුණේ නැහැ එදා. දවසක් මේ හංසයා අහසින් වේගෙන් පියාඹලා යනකොට ඒ රටේ රජ කරපු රජතුමා සීමෙදුරු කවුළුවෙන් දකිනවා. ටිකක් වේගෙන් යනකොට එතුමා ඒ තරම් වේගයෙන් යන කිසිම දෙයක් දැකලා නැති නිසා රාජ පුරුෂයෝ යවලා මේ හංසයා ගෙන්නනවා, කතා බහ කරනවා. ගෙන්නලා මේ හංසයාට කියනවා මේ ලෝකෙ වේගෙන් යන සත්වයා ඔබ විදිහටයි මම දැක්කේ. එනිසා මේ ලෝකෙ වේගෙන්ම
සිද්ධ වෙන්නේ ඔබගේ ගමන නේද කියලා අහනවා. මේ ලෝකේ යමක් වේගෙන් සිද්ධ වෙනවා නම් ඒ ඔබගේ ගමන නේද කියලා අහුවම මේ හංසයා තමන්ගේ ගමනේ වේගය පැහැදිලි කරන්න රජතුමාට පොඩි කරලා පෙන්නනවා වෙන දෙයක්. ඒක තමයි රජතුමාට හිටවන්න කියනවා කණුවක්. කණුවක් හිටවන්න කියලා. ඊට පස්සේ මේ තමන්ගේ රජවාසලේ ඉන්න වේගෙන්ම දුනු විදන වේගවත්ම දුනුවාය 4 දෙනා මේ කණුවේ 4 පැත්තෙන් තියලා ඒ දුනුවාය 4 දෙනාට කියන්න කියනවා එකවර 4 පැත්තට දුනු 4ක් වේගෙන් විදින්න කියලා. එහෙම විදිනකොට මේ හංසයා කියනවා මම කණුවේ මුදුනට වෙලා ඉන්නවා. මේ දුනු 4ෙන්ම විදින හී 4 බිමට වැටෙන්න කලින් 4ම හිඳලා ගෙනත් දෙනවා ඔබතුමා. රජතුමාට කියන්නේ. හැබැයි මම යනකොට පේන්නේ නැති වෙයි. මගේ කකුලේ සීනුවක් ගැට ගහන්න කියනවා සද්දේ හේ කියනවා. එහෙම විද්දාම මේ හංසයාගේ ගමන කොච්චර වේගවත්ද කියනවනම් වේගය පේන්නේ නැහැ හංසයා. හැබැයි සීනු සද්දේ හැම තැනින්ම ඇහෙනවා. දුනු අර හී 4ක් විද්දාම හී 4 බිමට වැටෙන්න කලින් 4ම විදපු සැනින් රජතුමාගේ කකුල් දෙක මුලට ගෙනත් දෙනවා. ඊට පස්සේ රජතුමා කියනවා මේ ලෝකේ වේගෙන්ම සිද්ධ වෙන්නේ ඔබගේ ගමන නේද කියලා අහුවම මේ හංසයා කියනවා නැහැ. මගේ ගමනට වඩා වේගෙන් සිද්ධ වෙන දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක මගේ ගමනට වඩා වේගෙන් සිද්ධ වෙනවා. ඒ දේ තමයි රජතුමනි මේ ලෝකේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වීම. සංස්කාර ධර්මයන් කිව්වාම මේ මගේ ශරීරයේද මේ අතට අහු වෙන මේ ලෝකේ හැම වස්තුවක්ම මහා පොළොවද හැම දෙයක්ම සංස්කාර ධර්ම. ඒවා හැම වෙලාවෙම වෙනස් වෙනවා, පළුදු වෙනවා, පරණ වෙනවා, විනාශ වෙනවා. ඒකේ වේගය කොච්චරද කියනවා නම් ඒකෙදි කියනවා මේ ලෝකේ සෑම වස්තුවක්ම මේ අපේ රූපය මේ අතට අහු වෙන මේ හැම දෙයක්ම පවතින්නේ චිත්තක්ෂණ 16යි. එක විදිහකට පවතින්නේ චිත්තක්ෂණ 16යි. 17 වෙනි චිත්තක්ෂණයේදී තිබ්බේ ස්වභාවයෙන් වෙනස් වෙනවා, පළඳු වෙනවා, පරණ වෙනවා. දැන් අපි ඉගෙන ගමු චිත්තක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. චිත්තක්ෂණයක් කියලා කියන්නේ තප්පරයේ තියෙන කාලය කෝටි ලක්ෂයකට බෙදෙනවා. කෝටියකට නෙවෙයි කෝටි ලක්ෂයකට. තප්පරයේ තියෙන කාලේ කෝටි ලක්ෂයකට බෙදුවාම ඒ එක වෙලාවකට කියනවා චිත්තක්ෂණයක් කියලා. එතකොට ඕනම රූපයක් චිත්තක්ෂණ 16යි තියෙන එක විදිහකට. 17 වෙනි චිත්තක්ෂණයේදී පළුදු වෙනවා, පරණ වෙනවා, වෙනස් වෙනවා, තිබ්බේ ස්වરૂපයෙන් වෙනත් තත්වයකටපත් වෙනවා. ඒකටයි සංස්කාර ධර්මයන් වෙනස් වෙනවා කියලා කියන්නේ. එතකොට තප්පරයකට මේ ලෝකේ ඕනම වස්තුවක් ලක්ෂ සංඛ්‍යාත වතාවක් වෙනස් වෙලා පරණ වෙලා තිබ්බේ තත්වයෙන් වෙන තත්වයකටපත් වෙනවා. එහෙනම් මම එක ඇහි පිල්ලමක් ගහලා ඔයාලා දිහා බලනකොට හිටපු කෙනාට වඩා ලක්ෂ සංඛ්‍යාත වතාවකින් පරණ වෙච්ච කෙනෙක් ඉන්නේ එක ඇහි පිල්ලමකින් බලනකොට. ඉතින් ලෝකේ වෙනස් වෙනවා කියන එක, පළුදු වෙනවා, පරණ වෙනවා කියන එක එච්චර වේගෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි කොච්චර ජීවිතේ ස්ථිර දේවල් ප්‍රාර්ථනා කරනවද නේද? අපි අපේ ශරීරයට ආසයි. සමහර වෙලට අපේ ශරීරයේ හැමදාම තරුණ ස්වභාවයෙන් තියෙනවා නම් අපි හරි ආසයි. ඇඟ රැලි වැටෙන්නේ නැතුව, කෙස් ටික සුදු වෙන්නේ නැතිව, ඇඟ ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව තියෙනවා නම් අපි හරි ආසයි. හැබැයි මේ ලෝකේ උපන් යම් කෙනෙක් ඉන්නවනම් ඒ ඉපදිච්ච හැම කෙනෙක්ම මෙන්න මේ වෙනස කියන තත්ත්වයටපත් වෙනවා. එතකොට අපේ ශරීරයේ ඉඳන් මේ හැම වස්තුවක්ම මේ ලෝකේ මේ ඇහැට පේන්න තියෙන හැම දෙයක්ම තප්පරයකට ලක්ෂ සංඛ්‍යාත වතාවක වේගයෙන් වෙනස් වෙනවා, පරණ වෙනවා, පළුදු වෙනවා මුළු ලෝකෙම. එහෙම ලෝකයක් තුල අපිට කොතනකවත් වෙනස් නොවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. දැන් එක පුද්ගලයෙකුගේ හිතක ওই චිත්තක්ෂණ වේගයෙන්ම හිතත් වෙනස් වෙනවා. දැන් ওই චෛතසිකවල අභිධර්මයේ උගන්වනවා එක තප්පරයකට එක පුද්ගලයෙකුගේ හිතක හිතවිලි ලක්ෂ සංඛ්‍යාත වතාවක් ඉපදි මැරෙනවා. හිත කියලා කියන්නේ එක විදිහේ ස්වરૂපයක් නෑ. හිත කියලා කියන්නේ හිතවිලි පහළ වෙන එකට. එතකොට හිතවිලි අපේ හිත හැම වෙලේම පරම්පරාවක් වගේ එක සිතවිල්ලක් මැරෙනකොට අනිත් සිතවිල්ල ඉපදෙනවා. ඒ සිතවිල්ල මැරෙනකොට මේක තප්පරයකට ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත වතාවක වේගෙන් සිද්ධ වෙනවා. දැන් එතකොට අපිට පුද්ගලයෙක් වෙනස් වෙයිද වෙනස් වෙන්නේ නැහැ කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? හිතක් මෙච්චර වේගෙන් වෙනස් වෙනකොට
දැන් හැබැයි අපි ප්‍රිය කරන හරි ආදරය කරන හරි අපි එකට ජීවත් වෙන කෙනෙක් හරි වෙනස් වුණොත් අපි කොච්චර කලබල වෙනවද කම්පා වෙනවද? හැබැයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කලින්ම පුද්ගලයෙකුගේ හිත මෙච්චර වේගෙන් වෙනස් වෙනවා. එහෙනම් නොවෙනස් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ ලෝකේ කාගෙන්ද? බැහැ. එතකොට තමන් ප්‍රිය කරන කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ ස්වාමි දියණිය හෝ දරුවෝ ටික හරි වෙනස් වුණොත් දුකක් නැද්ද? දුකයි. එතනම වෙනස් වීමෙන් අපිට දුක. දැන් අපිට ලස්සන මොනවා හරි ලස්සන වස්තුවක් තියෙනවා. ලස්සන රෙද්දක් හරි ඇඳුමක් හරි දුරගතුණයක් හරි මොනවා හරි ලස්සන දෙයක් තියෙනවා වාහනයක් හරි. මේක කවුරු හරි පළුදු කරොත් එහෙම කැඩුවොත් මොනවා හරි කරොත් එහෙම සීරීමක් කරොත් එතනින්ම අපිට දුක එනවා. දැන් මම ඔය කියන දුක පොහොසත් කියලා කියන මේ සමාජයේ පොහොසත් හොඳට මිල මුදල් තියනවා කියන කෙනාට ඉන්නේ නැද්ද? එනවා. එයා කෙනෙක් වෙනස් වෙනකොට දුක් විඳිනවා. එයාත් ලෙඩ වෙනකොට දුක් විඳිනවා. එයාටත් ලෙඩවීම කියන එක උරුමයි. එයාට නෙවෙයි රහත් තුනක් ලෙඩ වෙන එක ලෙඩ වෙනවා. රහත් තුනක් ලෙඩ රෝගයන්ට ගොදුරු වෙනවා. රහත් තුනක් තියෙන වටිනාකම තමයි එතනින්ම උපත කියන එක නැති කරනවා. ඒකයි නිවන කියලා කියන්නේ. හැබැයි මේ සංසාරේ බුදු වුණත් ලෙඩ වෙනවා. බුදුහාමුදුරුවෝ වෙලාවකදී ලෙඩ වෙච්ච වෙලාවල් තිබුණා. ඒක තමයි අටලෝ දහම කියන එක අපි ඔක්කොටම පොදුයි. එහෙනම් මේ සංසාරේ ඉපදුනහට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙනවා මේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ওই විදිහට දුක් ටිකක්. මරණයටපත් වීමත් දුකක්. දැන් ඔයාලා කවුරු හරි මරණයටපත් වෙනවා කියලා දැනුණාම හිතට ලොකු දුකක් එනවා. අනේ මං ලස්සනට කවල පොල පරිස්සම් කරමු ශරීරේ. මං ගත්තම බඩු ටිකක් තියෙනවා නම් ඒක, මට ගෙයක් දොරක් තිබ්බා නම් ඒක, මට දරුවෝ ටිකක් හිටියා නම් ඒ ටික දාලා යන්න වෙනවා. මරණයටපත් වෙන එක ඉස්සරහා හැම සතෙක්ම දුකටපත් වෙනවා. කවුරුත් කැමති නැහැ. එහෙනම් දැන් අපිට තර්කයක් ගේන්න පුළුවන් ද කාට හරි මිල මුදල් සල්ලි භාගෙ තිබ්බනම් දුක කියන එක නෑ කියන්න පුළුවන්ද? බෑ. ඇයි එයාට ප්‍රේයන්ගෙන් වෙන වෙන්න සිද්ධ වෙනවා. එයාගේ දරුවෝ ටිකක් නැති වෙනවා. එතකොට එයාත් දුක් විඳිනවා. ඒකනේ සමහර අයට මේ ධර්මයේ මේ බුද්ධ ධර්මයේ අවබෝධ වෙච්ච ගමන් ලොකු ධනවත්තු සියල්ල අතහැරලා ඉන්නේ. ඇයි? එයාලා ඔක්කොටම මේක තේරුනොත් හරියට තේරුනොත් එහෙම මේ වැළඳ ගන්නවා මේ ධර්මයේ. ඉතින් අපි කියන්නේ මේ බණ ටිකක් අහලා කවුරුත් මේ තියෙන දේවල් දාලා මහාන වෙන්න කියලා එහෙම නෙවෙයි. එහෙම කවුරුත් කලබල වෙලා තීරණ ගන්න ඕනේ නැහැ මේ ලෝකේ. එහෙම මහාන වෙන්න ඕනේ කියනවා මේ අත්හරිනවා කියන ඒවා එහෙම වෙන්න ඕනේ නැහැ. හරියට හොඳට සැප විඳලා ජීවත් වෙන්න ඕනේ. දැන් බුද්ධ ශාසනයේ බුද්ධ ධර්මයේ සැපේ කියලා කියන්නේ පිනට කියලා කියන්නේ. මේ ලෝකේ කවුරු හරි සැපක් විඳිනවා නම් ඒ පෙර සංසාරේ කරගත්තු පිනක් ඒක ගෙවන්නේ. ඒ නිසා සැපේට ගරහා කරන්න බෑ අපිට. සැප විඳින්න ඕනේ, සැප සම්පත් විඳින්න ඕනේ, හොඳට ජීවත් වෙන්න ඕනේ, හොඳට දියුණු වෙන්න ඕනේ. දියුණු වෙන කෙනෙකුට නම් ඒකට අවශ්‍ය මාර්ගෝපායනයක් බුදුදහමේ තියෙනවා, ත්‍රිපිටකයේ තියෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඒකට, විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඒකට අවශ්‍ය උපදෙස් ටික තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. මනසිනුයි අතහරින්න ඕනේ. දැන් හිතන්න මට හොඳ ලොකු වාහනයක් තියෙනවා, මට මිල මුදල් තියෙනවා කියලා හිතමුකෝ. මට ගෙයක් දොරකුත් තියෙනවා හොඳට. හැබැයි මම මනසින් ඇලිලා නැත්නම් අන්න අත්හැරීම කියන්නේ ඒකට. හැබැයි මම මනසිනුත් ඒවට ආසා කරගෙන ඇලිලා බැඳිලා දාලා යන්න බැරි තැනක ඉන්නවා නම් එහෙම එතන දුර්වලයි. සමහර වෙලට මැරිලා ගිහිල්ලා උපාදානය වෙච්ච දෙයක අනුව ප්‍රේතෙක් වෙලා මං උනත් ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. මම කිව්වේ ඉපදිනු කෙනෙකුට මෙන්න මේ දුක කියන එක හැමදාම උරුමයි. එතකොට දැන් තව එකක් කියනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් එකට ඉන්න සිද්ධ වුණොත් ඒකත් දුකක්. දැන් තමන්ගේ ස්වාමි පුරුෂයා හරි ස්වාමි දියණිය හරි අප්‍රිය වෙච්ච ජීවිත ගෙවනයි මේ ලෝකේ නැද්ද? නේද? එකට සමහර විට එකට වැඩ කරන තැන. එකට වැඩ කරන්න වෙන්නේ අප්‍රිය පුද්ගලයෝ ටිකක් එක්ක. සමහර විට මේ සමාජේ ජීවත් වෙන්න වෙන්නේ අප්‍රිය මිනිස්සු ටිකක් එක්ක. ඕන තැන ඒක දුකක් කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒක උරුම දුකක්. ඒක කාටවත් අනේ මට ඒක එපා කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක උරුම දුකක්. ඉපදුනා නම් අපි එහි සම්පයෝගෝ දුක්ඛ අප්‍රියයන් හා එක් වෙන්න සිද්ධ වෙනවා මේ ලෝකේ. අනිත් දුක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. පියෙහි විප්පයෝගෝ දුක්ඛ. තමන් කවුරු හරි හිතට ලං කරගෙන ඉන්නවා නම්
බැඳීමක් ඇති කරගෙන තියෙනවා නම් ඒ හැම දෙයක්ම දුකයි. හේතුව තමයි වෙන වෙන්න සිද්ධ වෙනවා. ඔයාලා ආදරෙන් හදාගත්තු දරුවෝ ටිකෙන් වෙන වෙන්න සිද්ධ වෙන්නේ නැද්ද? වෙන වෙන්න සිද්ධ වෙන ඕන වෙලාවක. දරුවන්ට දෙමව්පියෝ නැති වෙන්නේ නැද්ද? නැති වෙනවා. තමන් ආදරය කරන ස්වාමි පුරුෂයෙක් හරි ස්වාමි දියණියක් හරි සහකාරියෙක් හරි සහකාරියක් හරි බැඳීමක් ඇති කරගෙන ඉන්නවා නම් එයාගෙන අනිවාර්යෙන් වෙන වෙන්න සිද්ධ වෙනවා. ඒකයි ඒව දුකයි කියලා කියන්නේ. එතකොට ඒක ප්‍රේයන්ගෙන් වෙන්වීම කියන එක මහා දරුණු දුකක් කියලායි බණ පොතේ පැහැදිලි කරන්නේ. ඒක හරි දරුණු දුකක්. දැන් සමහර කෙනෙකුගේ මේ අතක පයක තුවාලයක් ඇති කරවුවොත් මේක වෙනම දුකක්. අර හදවතට හිතට වෙන්වීමේ දුක කියන එක ඊට වඩා බරපතලයි. ඒක ඒ දුක ඇති වෙන්නේ හැබැයි මෙන්න මේ විදිහට. කොහොමද කියනවා නම් බැඳීම් ඇති කරගන්න තරමට සාපේක්ෂව. ඒකට හොඳ උදාහරණයක් කියන්න. දවසක් බුදුහාමුදුරුවෝ ගාවට බමුණෙක් ඇවිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මම හැම ආගමික ናයකයෙක් ගාවටම ගියා. මම හැම කෙනෙක්ගේම එයාලා දේශනා කරන ධර්මයේ හරය ඇහුවා. මට දැන් ඔබ වහන්සේගේ ධර්මයේ හරය මට කෙටියෙන්ම කියන්න පුළුවන් කෙටියෙන්ම කියන්න කියලා මේ බමුණ කියනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ හරය ඇත්තටම මේ ලෝකයේ දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය තියෙන එකනේ. දුක එහෙම නැත්නම් දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියලා තියෙනවා. දුක ඇති වෙන මාර්ග විදිහ මේ බමුණට කියලා දෙනවා. කොහොමද කියලා දෙන්නේ? මේ බමුණට කියනවා ඔබට පුතෙක් ඉන්නවද දරුවෙක් ඉන්නවද කියලා අහනවා. බමුණා කියනවා ඔව් මට දරුවෙක් ඉන්නවා. මට ඉන්නේ එකම පුතා. ඔබගේ ඥාතීන්ට සහෝදරයන්ටත් දරුවෝ ඉන්නවා. ඔව් මගේ සහෝදරයන්ටත් දරුවෝ ඉන්නවා. ඥාතියන්ට දරුවෝ ඉන්නවා. ඥාතියන්ටත් දරුවෝ ඉන්නවා. අසල්වැසියන්ටත් දරුවෝ ඉන්නවා. ගමේ මිනිස්සුන්ටත් දරුවෝ ඉන්නවා. ඊට පස්සේ Taman නොදන්න මිනිස්සු දැන් අඳුරන්නේ නැති මිනිස්සු එයාලටත් දරුවෝ ඉන්නවද කියලා අහනවා. ඒ වෙලාවේ ඔව් ඒ අයටත් දරුවෝ ඉන්නවා. එතකොට දැන් ඔබ කල්පනා කරන්න ඉස්තරෝම ඒ Taman දන්නේ නැති අඳුරන්නේ නැති Tamanගේ ගමෙත් නෙවෙයි පිට කෙනෙකුගේ දරුවෙක් නැති වෙලා කියලා ආරංචියක් එනවා. මැරිලා කියලා ආරංචියක් එනවා. ඔබට යම්කිසි දුකක් දැනෙනවා. ඔව් සාමාන්‍ය දුකක් දැනෙනවා බුදුහාමුදුරුවනේ කියලා කියනවා. ඇත්තටම දැන් අපිත් ඒක මේ ගත්තොත් එහෙම උදාහරණයකට ගත්තොත් එහෙම අපිට ආරංචියක් එනවා. අපිට ප්‍රවෘත්ති වලින් දැනගන්න ලැබෙනවා මේ රටේ එහා කෙළවරේ කෙනෙක්ගේ දරුවෙක් නැති වෙලා. එහෙම ආරංචියක් ආවොත් එහෙම එතකොට අපිට හිතට දුකක් එනවා. එහෙම දුකක් එනවනේ අපිට. දැන් මේ දුකේ තරම මතක තියාගන්න. දැන් මේ බමුණ බුදුහාමුදුරුවෝ බමුණට කරපු උදාහරණේ අපි මේ ගන්නෙ. එතකොට දැන් ඇත්තටම අපිට දැන් එහා කොහේ හරි දුරක දන්නේ නැති කෙනෙක්ගේ දරුවෙක් නැති වෙලා කියලා ආරංචියක් ආව මලගෙදරක් කිව්වොත් එහෙම ඒක ලොකෝ දුකකුත් නොවෙන්න පුළුවන් සමහර වෙලාවක. මලගෙවල් ඕන තරම් අපි දකින්නවනේ අඳුරන්නේ නැති මිනිස්සුන්ගේ පාරේ යනකොට දුරක කොහේ. දැන් කියනවා මේ බමුණට දැන් මලගෙදරක් වෙනවා ඔබගේ ගමේ මිනිස්සෙක්ගේ. ඒ ගමේ මිනිස්සෙක් කිව්වම ටිකක් ළඟින් ආශ්‍රය කරනවා කතා බහ කරනවා තමන්ගේ දුකේදී සැපේදී ඉන්න කෙනෙක්. එයාගේ පුතා නැති වෙනවා. එතකොට දැන් දුක කොහොමද කියලා අහනවා. දැන් බමුණා කියනවා අර ඉස්සල්ලාට වඩා පොඩ්ඩක් දුක වැඩි. ඉස්සල්ලා එකේදී එච්චරම දුකක් නැහැ. හැබැයි දැන් පොඩ්ඩක් හිතට දුක දැනෙනවා වැඩි. හරි දැන් එහෙමනම් හිතන්න ඔබගේ අසල්වැසි ඒ කියන්නේ ගෙදර ඉන්න අවට එහා ගෙදර හරි ඊට එහා ගෙදර හරි කොහේ හරි කෙනෙක්ගේ ඉන්න එකම පුතා නැති වෙනවා. දැන් කොහොමද කියනවා? ඊට පස්සේ කියනවා ඉස්සල්ලා මරණයට වඩා දැන් ටිකක් ඊට වඩා දැනෙනවා දුක කියන්නේ. ඊට පස්සේ කියනවා තමන්ගේ ඥාති කෙනෙකුගේ මලගේකදී දරුවෙක් නැති වුණා කිව්වොත් එහෙනම් ඒකේ දුක කොහොමද කියලා අහනවා. අර කියපු ඔක්කොටම වඩා ඒකේ දුක ටිකක් වැඩි. ඒක හිතට දැනෙනවා වැඩි. ඊට පස්සේ කියනවා තමන්ගේ සහෝදරයෙක්ගේ පුතෙක් මැරෙනවා. දැන් කොහොමද කියනවා? අර කියපු ඔක්කොටම වඩා ඒකේ දුක ටිකක් වැඩි. දැන් කියනවා තමන්ගේ පුතා නැති වෙනවා. ඒකේ දුක කොහොමද ඇහුවම අර ඔක්කොටම වඩා ඒක දරා ගන්න බැරි දුක. ඊට පස්සේ අන ඔබට ඉන්න පුතා දවසක මොහොදු වෙරළට ගිහිල්ලා වැල්ලෙන් සෙල්ලම් වැලි මාලිගා හැදුවද කියලා අහනවා. ඔව් ස්වාමීනි මම්මගේ පුතා මොහොදු වෙරළට එක්කන් ගිහිල්ලා තියෙනවා. එයා එක්කන් ගියාම
ඒ වැලි මාලිගා එයා හදලා තියෙනවා මේ විදිහට. ඒ වැලි මාලිගා රැල්ලක් ඇවිල්ලා හේදිලා ගිහිල්ලා තියෙනවද කියලා අහනවා. ඔව් එයා වැලි මාලිගා රැල්ලේ වෙරළේ හැදුවම මහා රැල්ලක් ආපුවා මේක හොදගෙන යනවා. එතකොට පුතා ඇඬුවද කියලා අහනවා. ඔව් ස්වාමීනි පුතා ඇඬුවා. ඔබ ඇඬුවද කියලා අහනවා. නෑ ස්වාමීනි මං නම් ඇඬුවේ නෑ ඉතින් කියලා කියනවා. ඇයි ඔබ ඇඬුවේ නැත්තේ? පුතා ඇඬුවේ ඇයි කියලා අහනවා. මේ දෙකට හේතුව. ස්වාමීනි පුතා ඒ කෙරෙහි තදින් බැඳිලා හිටියා. හදපු වැලි මාලිගා ගැන තදින් බැඳිලා හිටියා. ඒ නිසා ඒක විනාශ වෙනකොට පුතාට ලොකු දුකක්. එහෙනම් ඇයි ඔබ ඇඬුවේ නැත්තේ? ස්වාමීනි මම කලින්ම දැනගෙන හිටියේ ඒක නැති වෙන බව. පුතා හදද්දිම මම දැනගෙන හිටියේ ඒක නැති වෙන බව. මට ඒක කලින් දැනගෙන ඉන්න නිසා මම දන්නවා කොහොමද රැල්ලක් ඇවිල්ලා ඒක හේදිලා යනවා කියලා. ඒ නිසා මම ඇඬුවේ නැහැ. දැන් මෙතන කල්පනා කරන්න ඕනේ ගැඹුරින් කල්පනා කරන්න ඕනේව ටිකක් තියෙනවා. දැන් අර ඈතින් ඈතට මරණය සිද්ධ වෙලා තමන්ගේ දරුවා ගාවට මරණය එනකොට දුක වැඩි වෙන්න හේතුව ඇයි? මම කිව්වා අල්ලගත්තු තරමට සාපේක්ෂව. අතකින් සමහර දේ මම මේක මෙහෙම අල්ල ගන්නවා. මේක තදින් අල්ල ගන්නවා. අල්ල ගන්න තරමටයි දුක. අසල්වැසියෙක්ගේ දරුවෙක් තදින් අල්ලගෙන ඉන්නවද බැඳිලා ඉන්නවද අපි? ඒකේ දුක ඒ තරමට. තමන්ගේ දරුවා තදින් අල්ලගෙන. හැබැයි මේ ලෝකේ කවුරු හරි තමන්ගේ දරුවත් මානසිකව එච්චර බැඳීම් ඇති කරගෙන නැත්නම් මනසින් බැඳිලා නැත්නම් මනසින් අල්ලගෙන නැත්නම් එයාටත් දුක අඩුයි ඒ තරමට. එහෙනම් දුක කියන එක ඇති වෙන්නේ කොහොමද? අල්ල ගන්න තරමට. මේ ලෝකේ දැන් එතන දරුවෝ විතරක් නෙවෙයි ගන්න ඕනේ හැම දෙයක්ම. තමන් අල්ලගෙන තියෙන තමන්ගේ භෞතික සම්පත් සහ පුද්ගල සම්පත්. මිනිස්සුයි භෞතික සම්පතුයි අල්ල ගන්න තරමට දුක. දැන් මම මෙතන තරුණ අයත් ඉන්නේ හින්දා තව උදාහරණයක් ගන්නවා. මේ ලෝකේ කවුරු හරි විවාහයක් සිද්ධ වෙනකොට අපිට දුකක් එනවද? නැහැනේ. එහෙම දුකක් එන්නේ නැහැනේ. කවුරු හරි විවාහයක් කරනකොට අපිට දුකක් එන්නේ නැහැ. දෙන්නෙක් අසාද මැදලා එකට දෙන්න ජීවත් වෙනකොට අපිට දුකක් එන්නේ නැහැනේ. හැබැයි තමන් එක යාළු වෙලා හිටපු කෙනෙක් නේද? තමන්ගේ ජීවිතේ තරුණ කෙනෙක් තරුණ කාලේ කට්ටිය යාළු වෙනවනේ. යාළු වෙලා හිටපු කෙනෙක් වෙන එක්කෙනෙක් එක්ක බඳිනවා දකින්න ලැබුණොත් එහෙම දුකක් නේ අපිට. ඒක දුකක්. ඒක දරා ගන්න බෑ. එතකොට ඉතින් අපි ඒ කලින් යාළු වෙලා හිටපු කෙනාත් එක්ක යාළු වෙලා හිටියේ නැත්නම් එහෙම එයා බඳින්න දුකක් එයිද අපිට? එතකොට අපිට ඒක ගානක්වත් නැහැ. අන්න බැඳීම් ඇති කරගත්තා නම් අල්ල ගත්තා නම් ඒක දුකක්. ඒ දුක කොච්චර බරපතලයිද කියනවා නම් දැන් මම කියනවා ඔයාලට මේ දරුවෝ දුක. දරුවෝ පෝෂණය කරන්න ඕනේ, දරුවෝ වෙනස් වෙනවා, දරුවෝ නැති වෙනවා, දරුවෝ කියන එක දුකක්. ඒකනේ රාහුල කුමාරයා ඉපදිච්ච ගමන් බුදුහාමුදුරන්ට අර නැති මේ ඥානයක් පහළ වෙලා දුකයි කියලා දැනුනේ. දැන් තාත්තා කෙනෙකුට පුතෙක් ඇති වෙනකොට මහා සතුටක් එන වෙලේ සිද්ධාර්ථ කුමාරයාට ආවේ මහා දුකක්. ඇයි? තවත් කෙනෙක් ලෝකේ ඇති වුණා මේ ඔක්කොම දුක් ටික විඳින්න. තවත් කෙනෙක් ලෝකෙට පහළ වුණා මේ ලෝකේ තියෙන දුක් ටික විඳින්න. ඇයි? ඒ දරුවා ලෙඩ වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා, ඒ දරුවටත් අප්‍රිය පුද්ගලයෝ එකතු වෙනවා, කැමති දේ ලැබෙන්නේ නැතුව යනවා. ඒත් වයසට යනවා, ජරා ජීර්ණත්වයටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එහෙම උපතක් සිද්ධ වුණා කියලා දුකටපත් වුණානේ, සංවේගයටපත් වුණානේ. අනේ ඒ නිසා මේ ලෝකේ අල්ල ගන්න තරමට තමයි දුක. ඉතින් දැන් මම කියනවා ඒකෙන් මම බරපතලක මං කිව්වා මේ දරුවෝ දුක. හැබැයි දුකයි කියලා අතාරින්න පුළුවන් ද කාටවත්? අන්න බලන්න මායя දාපු ගැටය. අපිට හිතෙනවා ඒක දරු සෙනෙහස, මව් සෙනෙහස කියලා. හැබැයි ඒක දරුණු බැඳීමක් සසරේ. ඒක දරුණු කොච්චර දරුණුද කියනවා නම් බැඳීම් කියන ඒවා මම මෙහෙම බණ කියනකොට මේ කලින් වෙන හාමුදුරු නමකට වෙච්ච දෙයක්. ඒ හාමුදුරු ඉස්සරහා බණ අහනවා ස්වාමි පුරුෂයෙක් නැති දරුවෝ 3 දෙනෙක් ඉන්න නෝනා කෙනෙක්. මේ නෝනට මේ හාමුදුරු චුතිසිත සම්බන්ධව තමයි කියන්නේ. චුතිසිත සම්බන්ධව කියලා කියන්නේ මැරෙන වෙලාවේ අන්තිමට පහළ වෙන හිතවිල්ල හොඳ එකක් වුණොත් අපි හොඳ තැනක ඉපදෙන්න පුළුවන්, වැරදුනොත් වැරදි තැනකට යන්න පුළුවන්. ඕකනේ සාමාන්‍ය අර්ථය. ඒකට මේ නෝනා මේක ගැන අහද්දී මේ හාමුදුරු උපමාවක් ගන්නවා මේ නෝනට මේක පැහැදිලි කරන්න. කියනවා ඔබතුමියට ස්වාමි පුරුෂයා දැන් නැහැ. දරුවෝ 3 දෙනාත් එක්ක ඉන්නේ. දැන් දරුවෝ 3 දෙනා තුරුල් කරගෙන බණ අහනවා. මේ දොරෙන් එනවා
මේ ලෝකේ වැදගත් ශ්‍රේෂ්ඨ හොඳ මහත්මයෙක් ඇවිල්ලා ඔබතුමියට අත දික් කරලා නැගිටලා යන් කියලා ආරාධනා කරනවා තමන්ගේ ජීවිතේට එයත් එක්ක ජීවත් වෙන්න යන් කියලා. එහෙම ආරාධනා කරොත් එහෙම ඔබතුමී එහෙම්මම නැගිටලා යනවද කියලා අහනවා දෙපාරක් හිතන්නේ නැතිව. එතකොට කල්පනා කරලා එතුමිය උත්තර දෙන්නේ ස්වාමීනි එතකොට මගේ දරුවෝ 3 දෙනා. හාමුදුරුවනේ එතකොට මගේ දරුවෝ 3 දෙනා. ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා මැරෙන වෙලාවේ එහෙනම් ඔබතුමියට ওই විදිහටම දරුවෝ 3 දෙනා මතක් වෙන්න පුළුවන්. එහෙම මතක් වුණොත් චුතිසිත එහෙම වුණොත් අඩුම ගානේ දරුවෝ 3 දෙනා දිහා බලන් ඉන්න ප්‍රේතියක් වෙලා ඔබතුමිය උපදිනවා ප්‍රේත ලෝකෙ. බලන්න ප්‍රේත ලෝකෙ උපදින්න වෙන පව් කරන්න ඕනේ නැහැ. දැන් මම මැරෙන වෙලාවේ මට පොඩ්ඩක් තරහ ගිහිල්ලා ඉන්නවා. හැබැයි මම අප්‍රමාණව පින් කරගත්තු කෙනෙක්. හැබැයි මම ධ්‍යාන සම්පත් ලැබලත් නැහැ, මාර්ගඵලලාභී වෙලත් නැහැ, රහත් වෙලත් නැහැ. මට මැරෙන වෙලාවේ පොඩ්ඩක් තරහ ගිහිල්ලා හිටියනම් මං කොහෙද උපදින්නේ? වෙන පව් කරලා නැතත් ද්වේෂයට අධිපති තිරසන් සතෙක්ගේ කුසකවත් මම ප්‍රතිසන්දිය ලබනවා. කවුද ද්වේෂයට අධිපති? තිරසන් සත්තු. අපි විද්‍යාත්මකව දන්නේ නැති මේ මහ පොළොව යට අහස් කුසේ ජීවත් වෙන සත්තු දන්නේ නැහෙනේ. හැබැයි අඳුරගෙන ඉන්නවා නයි, පොළොංගු, කිඹුල්ලු. දැන් කිඹුලා කියන සතා අවුවේ ගලක් උඩට ගිහිල්ලා තමන්ගේ නැට්ට ගලේ ගහ ගන්නවා කියනවා තරහෙන් පුපුරමින්. ද්වේෂය පිට කරගන්න බැරුව. මම මැරෙනකොට මම පොඩ්ඩක් තරහ ගිහිල්ලා නම් හිටියේ මැරෙන්නේ ද්වේෂයෙන් නම් මම කිඹුලාගේ නයාගේ පොළඟගේ බඩේ ප්‍රතිසන්දිය ලබනවා බිත්තරේක. වෙන පව් කරන්න ඕනේ නැහැ. බලන්න සසර වරදින්න කොච්චරනම් සුළු දෙයයිද වෙන්න ඕනේ කියලා. එහෙමනම් දරුවෝ ටිකක් එක්ක තමන් බැඳීමෙන් අපි කොච්චරේ බැඳීම තදට ඇති කරගන්නවද මේ මගේ දරුවෝ කියලා. බලන්න මේ බැඳීමේ තියෙන දරුණු බරපතලකම. හැබැයි දරුවෝ එහෙමයි කියලා දැන් අතාරින්න බෑ. බැඳීමක් කියන්නේ අන්න ඒකයි. ඇති කරගත්තොත් අල්ලගත්තොත් ලේසියෙන් ලිහිල් කරන්න බෑ. ලේසියෙන් නිදහස් වෙන්න බෑ. ඒක මායාවේ උගුලක්. ඒක මායාව විසින් දීපු උගුලක්. අල්ලගත්තොත් අතාරින්න ලේසියෙන් බෑ. අතාරිනකොටත් ඒක දුක. හැබැයි කවුරු හරි ඒ දුක දරාගෙන අතෑරියොත් එහෙම ඒක ලිහිල් වෙනවා ඒ දුකෙන්. හැබැයි ලේසියෙන් අතාරින්න බෑ. එතකොට දැන් මම ආයෙත් මුලට යනවා. අපි කිව්වා අර විදිහට අල්ලගන්න තරමට තමයි දුක. දැන් අර බමුණට දුක ආවේ තමන්ගේ දරුවා නැති වෙනකොට. පිට කෙනෙක් මලගෙදරක් වුණා කියවට අපිට ප්‍රශ්නයක් නැහැ එච්චර. දැන් කිව්වා අර වෙරළේ හදපු වැලි මාලිගා කැඩෙනකොට බිඳෙනකොට දරුවා ඇඬුවා මං ඇඬුවේ නැහැ බමුණා කිව්වා. දැන් එතකොට බමුණා කල්තියාම දන්නවා ඒක වෙනස් වෙනවා, පරණ වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙලා යනවා. ඒ නිසා බමුණට ආපු දුක අඩුයි. දැන් ඒක තමයි කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් මේ ලැබෙන දුක් ටික හරියට අවබෝධ කරගෙන හිටියොත් මෙන්න මේ ටිකේද දුක් වෙන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් දාලා ගියත් මේක හරියට ගැඹුරින් දන්න කෙනෙක් දැනගත්තොත් එයා එතනදි කම්පා වෙන්නේ එක කඳුළු බින්දුවක් වැටෙන්නේ. තමන්ගේ ආදරෙන් රැක බලා ගන්න කෙනෙක් දරුවෙක් මරුණා කියලා හිතමුකෝ. මැරෙන්න පුළුවන් සංස්කාර ධර්මයන් කියන ඒවා අනිත්‍යයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කම්පා වෙන්න බෑ. ඒ දරුවා මැරෙද්දිත් එහෙනම් වැඩි කම්පා වෙන්න දෙයක් නැහැ. තමන් එකපාරම ආරංචි වෙනවා තමන් දවස් 3-4යි තව ජීවත් වෙන්නේ දරුණු පිළිකාවක් තමන්ගේ ඇඟේ තියෙනවා. කම්පා වෙන්න අවශ්‍යද නැහැ. සංස්කාර ධර්මයන් කියන්නේ වෙනස් වෙනවා, පළඳු වෙනවා, මරණයටපත් වෙනවා, විනාශ වෙනවා. තමන් ප්‍රිය කරන කවුරු හරි වෙනස් වුණා දාලා ගියා තමන් කම්පා වෙන්න අවශ්‍යයිද නැයි. බුදුහාමුදුරුවෝ කලින්ම කියලා තියෙනවා මේවා වෙනස් වෙනවා, පළඳු වෙනවා, පරණ වෙනවා. බමුණා වැලි මාලිගා හදනකොට කම්පා වුණේ නැත්තේ ඒවා විනාශ වෙනකොට එයා කලින්ම දැනගෙන හිටියා මේ ටික වෙනස් වෙනවා, විනාශ වෙනවා කියලා. එතකොට දැන් තමන් ලස්සනට හදපු ගයක් ගමනක් ගිහිල්ලා එනකොට මොකක් හරි හුළඟකින් විනාශ වෙලා ගිහිල්ලා ඒක කලින් විනාශ වෙනවා කියලා දැනගෙන හිටපු කෙනාට නම් ලොකු දුකක් නැහැ. එයා අවබෝධ කරගන්නවා. හැබැයි ඇලිලා ගැටිලා මත් වෙලා හිටපු කෙනාට ඒක දරා ගන්න බැහැ. ඉතින් මේකයි මේ බුදුදහමේ තියෙන යථාර්ථය. අල්ල ගන්න තරමට දුකයි. හැබැයි මෙතන මේ පරිස්සමෙන් අල්ල ගන්න මේ කියන කාරණා. ඒ කියන්නේ මෙතනින් එහාට මේ දැන් දරුවෝ ගැන බැඳීමක් ඇති කරගන්න එපා කිව්වම අපි කියන්නේ දරුවෝ ටික මේ අතින් අතහැරලා දාන්න කියන එක නෙවෙයි. දරුවන්ට වෙන්න ඕනේ යුතුයකම් වගකීම් වෙන්න ඕනේ. දරුවෝ පෝෂණය කරන්න ඕනේ. දරුවෝ යහමගෙහි යොදවන්න ඕනේ.
දරුවන්ට ධර්මයේ කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ගාලෝවාද සූත්‍රයේ කියලා තියෙනවා දෙමව්පියන්ගෙන් දරුවෝ. මෙතන කියන්නේ මානසිකව ඇලෙන්න ගැටෙන්න එපා කියලා. එහෙම ඇලුනොත් ගැටුනොත් වෙන්නේ තමන්ගේ සසරත් වරදිනවා. දැන් අපි කියවනේ කෙනෙක් දරුවෝ උපාදානය කරගෙන මැරුණොත් දරුවෝ දිහා බලාගෙන ප්‍රේතයක් වෙලා ඉපදෙනවා කියලා. ඒ ප්‍රේතිය අපිට වගේ අවුරුදු 50යි 60යි නෙවෙයි ආයුෂ. ප්‍රේත ලෝකයේ ආයුෂ සමහර විට කල්ප ගණන්. මේ සමහර විට ආයුෂ කෝටි ලක්ෂ ගණන් කල්ප ගණන්. දැන් අපි හිතනවා කෙනෙක් මැරෙන වෙලාවට තමන්ගේ ගෙදර උපාදානය කරගෙන මැරෙනවා. එයා ගෙදරම ප්‍රේතෙක් වෙනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් එතකොට මේ කල්ප ගණන් പ്രേත ලෝකයේ ආයුෂ තියෙනවා නම් ගෙවල් එච්චර කල් තියෙන්නේ නැහැ කියලා. ඒක තමයි පැහැදිලි කරනවා කෙනෙක් තමන්ගේ ගෙදර මැරෙන වෙලාවට උපාදානය කරගෙන ගෙදර ප්‍රේතයක් වෙලා ඉපදුණයි කියමුකෝ. මේ ගෙදර අවුරුදු 1000කින් ඇත්තටම මෙතන නැහැනේ. හැබැයි ප්‍රේතයා අවුරුදු ලක්ෂයක් ගිහිලා මෙතන වනාන්තරයක් වෙලා වල් මෙහි වුණත් ප්‍රේතයා මෙතෙන් වෙලා හෝල්ල පසුතැවිතවි ඉන්නවා. ඉස්සර මගේ ගෙදර තිබ්බේ මෙතන. අපට තාම දාලා යන්න බෑ මෙතන. പ്രേත ලෝකේ ජනගහනය කොච්චරද කියනවා නම් പ്രേත ලෝකේ പ്രേතයෝ පේන්න ගත්තොත් මට මේ ගෙදර එහා කෙළවරේ පේන්නේ මේ പ്രേත ලෝකේ ජනගහනය හැම තැනම වැඩි. ඒකට හේතුව ඇයි? කෙනෙක් මැරුණාම ඒකේ ආයුෂ කල්ප ගණන් පසුතැවි ඉන්න. දරුවෝ ගැන මැරිච්ච කෙනා දරුවෝ ඉපදිලා දරුවෝ මැරිලා ගියත් මට මෙහෙම දරුවෙක් හිටියා කියලා പ്രേත ලෝකේ පසුතැවි ඉන්නවා. ආත්මයක් ලැබෙන්නේ සමහර විට මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඒ බුද්ධ ශාසනය ඉවර වෙලා යනකමොත් പ്രേත ලෝකේ ඉන්න පුළුවන් වැරදුනොත්. ඒකයි මේ සංසාරේ කාටවත් අපිට පිහිටක් නැහැ කිව්වේ. සහයෝගයක් පිළිසරණක් නැහැ කිව්වේ ඒකයි. ඒකයි මම ඔයාලට කිව්වේ මේ ගත වෙන පැය තමයි දෙයක් Tamanට කියලා කරගන්න. කවුද දන්නේ මේ අපි ඔක්කොම එළියට බහිනකොට මෙතනම එක පාරම අපි ඔක්කොම මැරලා එයිද කියලා. ඒ මැරිලා ගියොත් එහෙම මේ පැයේදී රැස් කරගත්තු පින තමයි Taman රජෙක් වගේ සංසාරේ තනි නොවෙන්නේ. ගෙදර කරපු වැඩ කන්දරාව නෙවෙයි. මම මෙච්චර ක්‍රෙඩි හොදලා තියෙනවා. මෙච්චර අවුරුදු ගාණක් බත්තු වෙලා තියෙනවා. මෙච්චර උපාධි ගාණක් ඉගෙනගෙන තියෙනවා. ඒව නෙවෙයි. මම මෙච්චර ගොඩක් ගෙවල් හදලා තියෙනවා. ඒව වැඩන්නේ. ඒව මැරෙන තප්පරෙන් අවලංගු වෙනවනේ. දැන් මැරෙන තප්පරෙන් අපේ නමත් අවලංගු වෙනවනේ. දැන් රණසිංහ මහත්තයා මැරුණාට පස්සේ ගෙදෙට්ට මිනිහ ගෙන ආපුවාම රණසිංහ මහත්තයාව කියන්නේ මිනිහ නමත් අහිමි වෙනවා. හැම දෙයක්ම එක තප්පරෙන් අවලංගු වෙනවා. එහෙමනම් දැන් මේ පැයේදී කරගත්තේ එහෙම අවලංගු වෙන පිනක් එහෙම නෙවෙයි. මේ පැයේදී තමයි ඔයාලා Tamanට කියලා දෙයක් කරගෙන තියෙන්නේ. එතකන් මෙච්චර ජීවිතේ කරගෙන තියෙන්නේ මොනවද? එදිනෙදා පැවැත්මට හේතු වෙන පුහු දේවල් ටිකක් විතරයි. ඒවා එච්චර තමයි සංසාරෙට පිහිටක් නෑ Tamanට ඒව කරා කියලා. අනිත් ආරක්ෂාව තමයි අපි හිතමු මේ බණහයිද කෙනෙක් කාගේ හරි හුස්ම ටිකක් යනවා. එයාලා මරණින් මතු නිින්දෙන් ඇහැරුණා වගේ සුගතිය උපදින්නේ ඇයි? චුතිසිත කියන බණ ටිකෙහි දෙලවිලයි තිබුණා. හැබැයි ගෙදරදී කොහෙද යරි මැරෙනවා. මට කියන්න පුළුවන් දෙයක් සුගතිය උපදිනවා කියලා. බෑ. ඇයි? ඒ වෙලාවේ මොනවා උපාදානය කරගෙන මැරෙයිද? එතනදී ආරක්ෂාව නැහැ. හැබැයි මෙතනදී ආරක්ෂාව මේ පැයේදී තියෙනවා. මේ බණ ඉවර වෙච්ච ගමන් ඒ ආරක්ෂාව ඉවර වෙනවා. හැබැයි ඒක ඇති කරගන්න පුළුවන් කෙනෙකුට තමන් මොන ජීවිතේ මොනවා කර හිටියත් තමන්ගේ මනස දුවන්නේ ධර්මයක් එක්කනම් මොන දේවල් කර හිටියත් එයාට ඒ සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකයි වටින්නේ. ඉතින් ඒකයි මම කිව්වා අපිට නිවන් දකින්න තේරෙන්නේ නැහැනේ අතරම ඔය කොච්චර කිව්වත් සංසාරේ දුකයි කිව්වට ඒ දුක ඉවර කරගන්න උවමනාව තිබ්බට ඒක එච්චරම තේරෙන්නේ නැහැ. හැබැයි මේ ආත්මේ වැරදුනොත් මේ ආත්මේ අපිට නිවන් දකින්න බැරි වුණොත් මතු ජීවිතයක හරි මේ සංසාරයෙන් එතර වෙන්න මතු බුද්ධ ශාසනයක හරි කල යුතු දෙයක් තියෙනවා. මේ ජීවිතේ පින් කරගන්න එක සහ හැම පිනක් අවසානෙම තමන් ප්‍රාර්ථනාවක් කරන්න තමන්ට ඒ පින පාරමිතාවක් වේවා මේ සංසාරේ ඉපදීම කියන දුක නැති කරන්න කියලා හිතින් හැම දෙයකදීම දැන් ඔය දානය කියන එක දැන් බුදුහාමුදුරුවෝ දක්ඛිනා විභංග සූත්‍රයේ දානය කියන්නේ දාන 14ක් උගන්වලා දෙනවා පෞද්ගලික දාන. පොඩිම දානය මොකද්ද? පොඩිම දානය තමයි තිරසන් සතෙකුට දෙන දානය. ඒක කරොත්
ආත්ම 100ක් Taman ආහාර හිඟ වෙන්නේ නැහැ කියන. දැන් අපි දන්නවා මේ ලෝකේ මිනිස්සු කොච්චරනම් ආහාර නැතුව මේ ලෝකේ ඉන්නවද? හැබැයි කවුරු හරි තිරිසන් සතෙකුට එකපාරක් කෑම ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආහාර සපේ ගත වෙනවා Tamanට. අනාගත ආත්ම 100කට ආහාර Tamanට ලැබෙනවා. ඒ දානි දෙන්න අමුතුවෙන් බත් වේලා දෙන්න ඕනේ නැහැ. කොහොමද දෙන්නේ? Taman පිඟාන හොදලා විසික් කරන ඉඳුල් ටික තියෙනවනේ. ඒ ඉඳුල් ටික කවුරු හරි මේක පණුවෙකුට හරි තිරිසන් සතෙකුට හරි ආහාරයක් වේවා කියලා විසික් කරොත් සමහර විට ශුද්‍ර ජීවියාගේ පටන් ඕක ලක්ෂ සංඛ්‍යාත සත්තු පොළවේ පස් ආශ්‍රිත වෙන සත්තු පණුවෙක් හරි ආහාරයට ගන්නවා. ඒ ගන්න එක සතෙක් පාසා ආත්ම 100 බැගින් ආහාර සපේ ගත වෙනවා අනාගත සංසාරෙට. ඒක පළවෙනි දාණය. එහෙම දාන 14ක් කියලා තියෙනවා. අපි වෙලාවික් වෙලා යන නිසා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් හැමදෙනාම දවසකට කී පාරක් පිඟාන හොදලා ඉඳුල් විසික් කරනවා. වලන් ටික හොදලා ඉඳුල් විසික් කරනවා. නරක් වෙච්ච කෑම ටිකක් විසික් කරනවා. ඉතින් ඒ පින කරගන්න බැරිද? පුළුවන්. වෙලාවක් නැහැ කියලා එහෙම එකක් නැහැ. එහෙනම් එතනදී ඒක මට පාරමිතාවක් වේවා මේ ඉපදීම කියන දුක නැති කරන්න කියලා හිතුවොත් ඒක ප්‍රබල කුසලයක්. බරපතල කුසලයක් වෙනවා තමන්ගේ සංසාරේ. හරිම බරපතල කුසලයක්. අවසර බුදුහාමුදුරුවන්ට එක මලක් කැඩුවොත් එක පහනක් පත්තු කරොත් ඒකේ පින මගේ සංසාරේ ඉපදීම කියන දුක නැති කරන්නයි මට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව හරිම ප්‍රබලයි. සමහර විට මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාව ඉපදෙන්නේ ඒක මහා බරපතල පිනක් වෙනවා. ඒකයි මම කිව්වේ දැන් අපිට නිවන් දකින්න තේරෙන්නේ නැත්තම්. හැබැයි මේ සසර දුකක් කියන එකක් තේරෙනවා. දැන් කොච්චර දුකයිද කියනවනම් මේ ජීවිතේ විතරක් නෙවෙයි මේ දරුවෝ හදාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, ගෙවල් දොරවල් වල වැඩ කර ඉන්නේ මේ ජීවිතේ විතරක් නෑ. පෙර සංසාරේ මෙහෙම හදපු දරුවෝ මහ පොළොවේ වැලිකට ගානට වඩා ඇති. දරුවන්ට කොච්චරනම් කිරි දෙන්න ඇත්ද පෙර සංසාරේ. දරුවෝ නැති වෙනකොට ප්‍රිය පුද්ගලයෝ නැති වෙනකොට හඬපු කඳුළු එකතු කරොත් සතර මහා සාගරයේ ජලයට වඩා කඳුළු තියෙනවා. එච්චර දුක් වෙලා තියෙනවා, ගෙවල් දොරවල් හදලා තියෙනවා, දරුවෝ හදලා තියෙනවා, බැඳීම් ඇති කරගෙන තියෙනවා, බැඳීම් නිසා දුක් විඳලා තියෙනවා. ඉතින් මේක දුකක් කියලා තේරෙනවා නම් අද ඉඳන් කෙනෙකුට පුළුවන් කරන හැම පිනක්ම මට මේක මේ ඉපදීම කියන දුක නැති කරන්න පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් හරිම බරපතල පිනක් වෙනවා. අද ඉඳන් ඒක පටන් ගන්න. ඒක ඇති කරගන්න දැනට ඒක ඇති. ඒක ඇති. අය 아무තෙන් මේ වෙන දේවල් කරන්න ඕනේ. දැනට ඒක පුහුණු කරන්න. ඒක පුළුවන් ඇත්තටම. ගෙදර අම්මලාට පුළුවන් ඉඳුල් ටික විසික් කරනකොට මෙතන ඔක්කොම හැම කෙනෙක්ම තමන් පිඟාන හොදන කට්ටිය ඒක විසික් කරනකොට තිරිසන් සතෙකුට ආහාරයක් වේවා කියලා හැම කෙනෙකුටම ඒ පින කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතයේ ඒ විදිහට අවශ්‍යම විදිහකට මේ තමන් ජීවත් වෙන ජීවිතේ ඉඳගෙන පිනක් දහමක් කරගන්න පුළුවන්කම ඕනම කෙනෙකුට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කරගන්න ඕනම පිනක් තමන්ට පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව හරිම බරපතලයි, හරිම ශ්‍රේෂ්ඨයි කියලා බණ පොතේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක හැම කෙනෙකුටම කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි ධර්ම දේශනාව කාලය අවසන් වීමත් සමගම ඉවර කරනවා. මේ හෝරාව පුරාවටම හැම කෙනෙක්ම බණපදයක් අහලා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්ම දානමේ පින්කම සිද්ධ කරගත්තා. මේ ලෝකේ බුද්ධ ශාසනයේ තියෙන බරපතලම ලොකුම ශ්‍රේෂ්ඨතම දානය තමයි ධර්ම දානය. බණපදයක් අහනකොට ගෙවුණු ක්ෂණයක් පාසා ඒ පින හැම කෙනාකටම රැස් වෙනවා. ඉතින් එහෙම බරපතල පිනක් හැම කෙනෙක්ම සිද්ධ කරගත්තේ කියලා Tamanda සතුටු වෙන්න පුළුවන්, අනුමෝදන් වෙන්න පුළුවන් ඒ පින. එහෙමනම් මේ උදාරතර පින මේට සද්දිනකට පෙර අභාවයටපත් වුණු කේම් පොඩි අම්මා ආදරණීය මෑණියන්ටත් මේ පරපුරේ සහ තම තමා නමින් ඉඳලා මිය පරලොව ගිහිල්ලා ඉන්න යම් තාක් ඥාතීන් ඉන්නවා නම් පින් බලාපොරොත්තු වෙන ඒ සියලුම ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේ සැපයට පැමිණේවා, දුකෙන් අත මිදේවා, නිවනින් සැනසී මුදා කර ගනිත්වා. ඒ වගේම ලෝකේ ශාසනය ආරක්ෂා කරන සීලෝම දෙවි දේවතාන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දේවතේජානුභාවයන් වඩා වර්ධනය කරගෙන ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රැකදෙත්වා, දෙවියොත් නිවනින් සැනසේවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසපු මේ නිවසේ ඇත්තන්ට සහ සම්බන්ධ වුණු ලොකු කුඩා ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත් ආයුරාරෝග්‍ය ආදී සම්පත් උදා වේවා.
හැම දිනාටමත් මෙලෝ වශයෙන් ආයුරාෝග්‍ය ආදී සම්පත් දීර්ඝායු සම්පත් කෙලවර මරණින් මතුත් නරක තිරිසන් ප්‍රේත අසුර ආදී සතර අපායන්ට ගොදුරු නොවි දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා අනුමෝදන් වෙන්න. සබ්බේතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරාය